නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. එතකොට අපි එදා නතර කළේ අර ගාතාවක් කියවනේ කාය සංඛාරෝ සංඛාතේ පුඤ්ඤාභි සංඛාරාදිකේ පිච්ච පයෝගේ කාය සංඛාරෝ द्यभिसंकरणे සුච කියලා කියවනේ. ඒ ගාතාවත් කියලා ඊට යටින් පැසේජ් එකත් අපි කරා. දැන් ඒකේ එක කොටසක් අපට තියෙන්නේ ඊළඟට එන විදිහට මෙයම කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියලා තුන් කොටසකට බෙදිලා තියනවා. එතකොට මෙයම කියලා කීවේ සංස්කාර කියන පදයේම, සංස්කාර කියන පදයේම අපි ඔබට කොච්චරවත් කීවා සබ්බේ සංඛාරා අනිච්චාති කියනකොට නිවනයි ප්‍රඥප්තියයි හැර අනිත් සියල්ල මේකට ඇතුළත් වෙනවා. අනිත් සියල්ලම නේද? ඒ කියන්නේ මාර්ගඵල චිත්තචෛතසික ඒකේ වැඩ කරන නේද? මාර්ගඵල කියන චිත්තෝත්පාදත් සංඛාරා කියන පදයට සබ්බේ සංඛාරා කියන පදයට ඇතුළත් වෙනවා. එතනින් අදහස් කරන්නේ ප්‍රත්‍යයන්ගේ එකතුවෙන් ප්‍රත්‍යයන්ගේ උපකාරයෙන් හටගන්නා වූ ධර්ම. එතකොට මාර්ගසිත, ඵලසිත, තත් සම්ප්‍රයුක්ත චෛතසික කියන ඒ ටිකත් සංස්කාර තමයි. ඒකට ප්‍රත්‍ය අදාළ වුණා නේද? ප්‍රත්‍ය අදාළ වුණා. විපස්සනා භාවනා කිරීම අදාළ වුණා. අනේ විදිහට. එතකොට එහෙම ඊළඟට අපි ඔබට කියව දැන් මේ කියගෙන ආකාරයට අවිජ්ජා පත්‍ය සංඛාරා කියන තැන. එතන කියන්නේ අකුසල් සිත්වල අකුසල් සිත් 12 සහ ලෞකික කුසල සිත්වල වැඩ කරන චේතනා ටික විතරක් ගන්නවා. ඊළඟට කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියලා එතන තවත් වෙනසක්. එතකොට කාය සංඛාර කියන්නේ ආස්වාස ප්‍රස්වාස, වචී සංඛාර කියලා කියන්නේ විතක්ක ਵਿਚාර, මනෝ සංඛාර කියන්නේ වේදනා සංඥා. තවත් තියෙනවා නේද? රූපක්ඛන්தோ, වේදනාක්ඛන්தோ, සංඥාක්ඛන්தோ, සංඛාරක්ඛන්தோ, විඥානක්ඛන්தோ. එතනත් කියනවානේ. එතන තවත් විග්‍රහයක්. එතන එන්නේ වේදනා සංඥා හැර සසු චෛතසික 50. සසු චෛතසික 50. ඒ නිසා එක තැනක් අල්ලලා එතනින් සම්පූර්ණයෙන් ත්‍රිපිටකයේම තියෙන හැමදේම ගන්න යන්නට එපා. ඒ කියන්නේ එක තැන්වල ඒ විදිහට යෙදිලා තියෙනවා. මොකද බුද්ධ ධර්මයේ හරි ලොකු පරාසයක් තියෙන විෂයක්නේ. එතකොට ඒක දේශනා කළේ සර්වඥයන් වහන්සේ විභජ්‍යවාදී sannivedana ක්‍රමයටනේ. එතකොට ඒ නිසා ඒක ඒ තියෙන විදිහටම තේරුම් ගන්න. එහෙම නැතු දැන් අපි ගත්තොත් කෙනෙක් කාය සංකාර කියන එක විතරක් ගත්තොත් මේ ගත්තොත් එම් හැමතැනටම ආස්වාද ප්‍රස්වාස දාන්න යනවා. ඒක හරියන්නේ නැහැ නේ එතකොට. ඒ නිසා ඒ තැන්වල විග්‍රහ කරලා තියෙන ආකාරය පිළිබඳව දැනුවත් වෙන්නට අවශ්‍ය කරනවා. එක සූත්‍රයක් අල්ලගෙන ඔක්කොම බුද්ධ වචනේ එළියට ගන්න ලෑස්තිනොත් ඒක තමාටත් අනුව තමාගේ අනුශාසනාවලට යන අනුකූලව කටයුතු කරන කෙනාටත් ලොකු අවුලක් ඇති වෙනවා. ප්‍රශ්න ගොඩ නැගෙනවා. මේකයි. එතකොට දැන් මෙතන බලන්න කාය සංකාර, වචී සංකාර, කායද්්වාරයේ පැවති කුසල චේතනා කාය සංකාර. ඒක තවත් එකක් නේද එතකොට. ඒක අර කාය සංකාර කියනට ආස්වාස ප්‍රස්වාස වලටත් වඩා වෙනස් විදිහට එතකොට ඒක එන්නේ. එතකොට එහෙනම් තවත් කොටසක් තියෙනවා නේද? දැන් මේ ටිකත් දැන් මෙතන මේ තියෙන්නේ මම ඔය හතරක් ලියලා තියෙනවා. කාය සංකාරාදී තව මෙතන කාය සංකාරාදී කියනකොට මෙතන නම් ආස්වාස ප්‍රස්වාස. ඒතර තවත් අර්ථයක් තියෙනවා කාය සංකාර කියන එක නේද? ඒ කියන්නේ එහෙම එක්කත් තියෙනවා. කාය සංකාර, වචී සංකාර කියනට අනිත්
ඒකේ මෙහෙමනේ කාය සංකාර කය යොදා කියනකොට කය සම්බන්ධය ඇතුව අන්න එකයි. දැන් අපි කියනකොට චේතනාව තමයි කර්මය වෙන්නේ. නමුත් කය සම්බන්ධය ඇතුව කෙරෙනවනේ. අපි කියනකොට දැන් කෙනෙක් සක්මන් භාවනාව කරනවා කියලා හිතා ගන්නකො. කය ඒතර කය සම්බන්ධයක් එතන තියෙනවානේ. දැන් පරයන්ක භාවනාවක් කියොත් කය සම්බන්ධයක් එතන නැහැනේ. ඒතර කාය සංකාරයක් බවට පත් වෙනවා නේද? අන්න ඒ විදිහට වචී සංකාරات ඒ වගේ. දැන් අපි කියමුකෝ වචනේ සම්බන්ධ කරගෙන බණ කියනවා කියලා හිතා ගන්නකො. අතර වාචී සංකාර වචනේ සම්බන්ධයක් තියෙනවා එතකොට. දැන් ඔය ඔක්කොම කරගන්න පුළුවන් මනස සම්බන්ධ කරගෙන නේද? දැන් මනෝමය දාන දෙන්නේ පුළුවන්. එහෙනම් සමාදන් වෙච්ච සීලේ මනසින් සිහි කරන්නේ. ඒතර සීලේ වෙනවා. භාවනාව කොමත් මනෝ කර්මනේ. එතකොට ඔන්න ඔය විදියට එතකොට ඒ ගොඩක් තියෙනවා නේද? එතකොට වර්ග ගොඩක් තියෙනවා කියලා කියන්නේ දැන් මෙතන දැන් මේක එකක් සම්පූර්ණ එකක් මේක වෙනස් මේකක් නේද? ඕක එකක් සම්පූර්ණ වෙනස්. ඒ සංඛාර කියන පදේ අපි විස්තර කරා නේද? මේක සම්පූර්ණයෙන් වෙනස් එකක් එතකොට. මේකත් සම්පූර්ණයෙන් වෙනස් එකක් එතකොට. නේද? මේකත් සම්පූර්ණයෙන් වෙනස් එකක් එතකොට. හරි? එළ මේ තුනේ ඒ තුනම එකකට ගන්නවා. ඔව්. එතකොට දැන් සංඛාර කියන පදේ අපි ඔය විග්‍රහ පහක් යටතේ එනවා නේද? තවත් තියෙද්ද දන්නේ නැහැ. දැන් ඔය ටික ගත්තට පස්සේ මේ බුද්ධ දේශනාව තුළ එතකොට සංඛාර කියන එක පස් ආකාරයකට විස්තර වෙනවා. නේද? මේ විදියට තවත් සමහරලාවට අපට ඔක්කොම මතක නැරුණාට තවත් සමහර තැන්වල අනෙක් ශබ්දවලත් ඔය සංඛාර කියන ශබ්දය එන්නට පුළුවන්. දැන් මෙතනදී එනකොට ගන්න කෙලින්ම අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා පුඤ්ඤාභි සංඛාරාදී චේතනා 29. මේ කායද්්වාරයේ පැවති කුසල චේතනා කාය සංඛාරයි. කාමාවචර කුසල චේතනා 8ත් අකුසල චේතනා 12ත් ගන්න පුළුවන් නේද? කාමාවචර කුසල චේතනා 8ම 15 වෙන විදිහට කය සම්බන්ධ කරගන්න පුළුවන්. සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත සංස්කාරික සිත 15 වෙන විදිහට කය මෙහෙवला කරන්න පුළුවන් නේද? දැන් දානයක් කරනවා, එහෙම නැත්නම් භාවනාවක්, සක්මන් භාවනාවක් කරනවා, ආදි වශයෙන් එහෙම ගන්න පුළුවන් නේ. හැබැයි සක්මන් භාවනාවක් කරනකොට මේ සක්මන් කර බුදුගුණ භාවනාවක් මෛත්‍රී භාවනාවක් කරනවා කියන එක ගන්න එපා. එතන කය හෙට මෙහෙට පැද්දුනාට කය සම්බන්ධයක් එතන නැහැනේ. ඒ කියන්නේ අර වම දකුණ මෙනෙහි කරමින් යනකොට අන්න ඒකයි කය සම්බන්ධයක් ඇතුව පහළන චේතනාව. ඒ නිසා යම් කිසි කෙනෙක් සක්මන් කරනකොට බුද්ධානුස්සතිය ආදියක් සිහි කරනවා නම් කය හෙට මෙහෙට පැද්දුනාට ඒක කය සම්බන්ධයක් කියලා එක ගන්න යන්නට එපා. ඒක තනිකර මනස සම්බන්ධ කරලා. හොඳේ ඒ විදිහට කායද්්වාරයේ පැවති කුසල අකුසල චේතනා ඒ විදිහට ගන්න පුළුවන්. අකුසල චේතනාත් ගන්න පුළුවන් නේද? අකුසල චේතනා 12ම ගන්නවා. දැන් එතකොට අපි ඔබට කතා කරානේ දැන් කියන්නේ කෙලින්ම දැන් දිට්ඨිගත සම්පයුක්ත සිත් ගන්නකොට කය සම්බන්ධය කොහොමද අපි එතකොට ගන්නෙ? දැන් අපි ඉරි කාමේ වර්ධව හැසිරීමක් කෙලින්ම ගන්න පුළුවන්. දෙවියන් වහන්සේගෙන් අපට ලැබෙන්නේ කියලා හිතාගෙන කරනකොට අන්න ලෝමූලිකයි දිට්ඨි සම්පයුක්තයි. ඉතින් කාමේ වර්ධව හැසිරීමක් කයින් එතකොට සිද්ධ වෙන්නේ. එහෙම ගන්නට පුළුවන් එතකොට. අනිත් පැත්තෙන් දෘෂ්ටිය නැතත් කාමේ වර්ධව හැසිරීමක් කරනකොට දිට්ඨි විප්‍රයුක්ත සිත් අතරින් ඕනෑකක් පහළ වෙන්න පුළුවන්. ඊළඟට ද්වේෂසිතෙන් අපි කෙනෙකුට ගහනවා කිව්වොත් මරනවා කිව්වොත් ද්වේෂසිත දෙක පහළ වෙන්න පුළුවන් කායද්්වාරය හරහා. ඊළඟට විචිකිච්ඡාව නම් පොඩ්ඩක් සංකීර්ණයි. මොකද විචිකිච්ඡාව කර්මපතේකටත් කෙලින්ම කෙනෙකුට යොමු කරගන්න අමාරුනේ. කර්මපතේකට සම්බන්ධ වෙනවා. විචිකිච්ඡාව මුල් කරගෙන ප්‍රාණඝාත ආදී දක්වා විකාශනය වෙන්නට පුළුවන්. විචිකිච්ඡාව මුල් කරගෙන මුසාවාද ආදී දක්වා වචනය ක්‍රියාත්මක වෙන්නට පුළුවන්කම තියෙනවා. මුලින් උපනිශ්‍රේ වශයෙන් විචිකිච්ඡාව වැඩ කරලා. ඉතින් එතකොට දැන් අපි විචිකිච්ඡාව දෙගිඩියාවනේ. එතකොට අපි කියමුකෝ දැන් ඇතම් කෙනෙක් අපි කියමුකෝ දැන් එයාට කොයි ආගම ගැනවත් මොකක්වත් නැහැ එතකොට.
එයා එතකොට දේවාලටත් යනවා, කෝවිලටත් යනවා, පල්ලියටත් යනවා, බුද්ධ මන්දිරයටත් යනවා, හැමතැනම යනවා. කොහෙන් හරි පිහිටක් හම්බෙන්නේ නැත. මොකක්වත් හම්බෙන්නේ නැහැ. මේ ආනේ එතකොට මොකද වෙන්නේ? දේවාලට කියලා ඒකෙත් යදිනවා, පල්ලියට කියලා ඒකෙත් යදිනවා, කෝවිලට කියලා ඒකෙත් යදිනවා. අවාසනාව කියලා කියන යදින්න එපා කියපු බෝධින් වහන්සේ ගාවට ඇවිල්ලත් යදිනවා. අර වගේ නයි යදින එකනේ පුරුදු කරන්නේ යාඥාවනේ. ඒ නිසා එතකොට ඒක කය සම්බන්ධයක් තියෙනවනේ. එතකොට කය සම්බන්ධයක් තියෙනවා. අන කාය කර්ම වෙන හැටි ඊළඟට උද්දච්ච සම්පයුත් සිතත් ඒ විදිහටම ගන්නට පුළුවන්. හරි. එතකොට මම ඒ දෙගිඩියාවනේ. එතකොට තුනුරුවන්ද ඇත්ත, ධර්මයේ කියවෙන එකද ඇත්ත, දෙයයන් ආංශයේද ඇත්ත. එතකොට අර දෙගිඩියාවක් එතකොට තියෙනවා. එතකොට ඒතර විචිකිච්ඡාව එතන වැඩ කරනවා. විචිකිච්ඡාව වැඩ කරනවා. එතකොට ආන්නේ විදිහට කායද්්වාරයේ මූල කරගෙන අකුසල චේතනා පහළ වෙන්නට පුළුවන්. ඒකට අකුසල චේතනා 12 මේ විදිහට ගත්ත හැකි. ඊළඟට කියන වචනේ මුල් කරගෙනත් පුළුවන්. වාග්ද්වාරෙහි පැවති කුසල කුසල චේතනා වචී සංකාරයි. එනම් යට දැක්වුණු 20යි. දැන් ඔබට හැකියාව තියෙනට ඕනේ. ඔබට හැකියාව තියෙන්නට ඕනේ. එතකොට දැන් වචනේ මුල් කරගෙන අපි ගත්තොත් අකුසල්, සෝමනස්සාගත, ditthිගත සම්පයුත් අසංකාරික. ඒ ditthිගත සම්පයුත් සිත් 4 පහළ වීමට කොහොමද එතකොට මේ අකුසල් වාග්ද්වාරයෙන් කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් පුළුවන් කෙනෙකුට ඉතින් ඒක ditthිගත සම්පයුත්තයි. දැන් අර කවුද මිනිස්සෙක් අර මේ බුදු ගුණ කියනවා කිය ගිහිල්ලා අර මිනිස්සුන්ගේ ඔළුව හොදන ක්‍රමයක් කරන්නේ අර කඳුළුද මොනවද මොකක්ද එකක් කියලා. එතකොට ඉතින් එහෙම තුනුරුවන් කෙරෙහි එහෙම හැඟීමක් තියෙනවා නම් ඕකේ ඉන්න ඕනේ නැහැ නේ. එහෙනම් ඉතින් බෞද්ධ වෙන්න බැරිය. යදීම පිදීම මැවීම ඕක මිත්‍යාවක් කියලා දැනෙන්න එපා එහෙනම්. බුද්ධහම කියලා අන්න ඒකයි. එතකොට එහෙම ගත්තට පස්සේ අන්න එතකොට අර ඒ දොඩෝනවන ගිහිල්ලා සින්දු කියන එක බුද්ධ ආගම නෙවෙයිනේ. ඉතින් එතකොට එහෙම ගත්තට පස්සේ යන්න ditthi සම්පයුත්ත වාග්ද්වාරයේ හරහා ක්‍රියාත්මක වෙන හැටි වචන ඊළඟට ditthi විප්‍රයුත්තත් ඒ විදිහටම වාග්ද්වාරයෙන් ආසාවෙන් කෙරෙන්න පුළුවන් නේ. මුසාවාද, කේලම, හිස් වචන කෙරෙන්න පුළුවන්. සැඩපරුස වචනන් දේශසිතේනේ සිද්ධ වෙන්නේ. ඒ විදිහට ගන්න පුළුවන්. එතකොට දස අකුසල් චේතනා වලින් ලෝභ මූලික 8ම ගන්නට පුළුවන්. ද්වේෂ මූලික ඉතින් අපි කියමුකෝ පරුස වචනේ කියලා. ද්වේෂ මූලික සිත් 2 පහළ වෙන්නට පුළුවන්. ඊළඟ විචිකිච්ඡාව පහළ වෙන්නත් පුළුවන්. අර විදිහට දෙගිඩියාවෙන් ඉන්නකොට. දෙගිඩියාවෙන් කෝකද ඇත්ත ඒක ඉතින් ධර්මයේ ටිකක් දන්න උදවියට මොන විකාරද නිර්මාණවාදයේ මේ කාලේ ප්‍රතික්ෂේප ඒ අපිනේ කියන්නේ. ඒ අපිනේ කියන්නේ. ඒගොල්ලෝ එක කියන්නේ නැහනේ. සමහරලාට සමහරු කියන්නේ මේ මම අදහපු ආගම පාවලා දෙන්නේ මම. අර සමහරු එහෙමත් කියනවනේ සමහර ආගම් වලදී. අන්න ඒ වගේ. ඒ සමහරු හැම ආගමක්ම එකම තමයි. එකක්වත් දන්නේ නැහැ. අන්න ඒ වගේ එතකොට අර විචිකිච්ඡා වචනයෙන් විචිකිච්ඡා මුල කරගෙන වචන පහළ වෙන්නට පුළුවන්. විචිකිච්ඡා සිත පහළ වෙන විදිහට ඒක සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් උද්දච්චය පහළ වුණාට පස්සේ දැන් එහෙම ඒක හොඳටම ගන්න පුළුවන්. ඒ කියන්නේ වාග්ද්වාරය මුල් කරගෙන දැන් උද්දච්චය පහළ වුණාට පස්සේ සමහරවිට අපි කිව්වේ මොකද්ද කියලාත් අපි දන්නේ නැහැ සමහරවිට. අමතක වෙලා ගිහිල්ලා. අන්න ඒ වගේ අවස්ථා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට සම්බන්ධ කරලා ගන්න ප්‍රායෝගික ජීවිතයට මෙන්න මේ කියන වාක් සංස්කාර කියනකොට කුසල පැත්තත් අනිත් පැත්තට ගන්න. එතකොට කාය සංකාර ගන්නකොට ගත්තා වාගේ වචනේනොත් අර සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත සංස්කාරිකාදී සිත් පහළ වෙන විදිහට අපි බුද්ධ වන්දනාවක් කරනවා. හොඳට සතියෙන් කරා නම් අන්නේ වෙලාවේදී ඒ බුදු ගුණ සීකර කරනකොට වචනේ මුල් කරගෙන ඒ සිත් පහළ වෙනවා. වචනේ මුල් කරගෙන සෝමනස්සාගත ditthිගත සම්ප්‍රයුක්ත ආදී වෙන්න පුළුවන්. ඊට අමතරව ඉතින් මුසාවාදයෙන් වැළකීලා බණක් කියනවා. මුසාවාද ආදීන් වැළකීලා හරියටම කුසල චේතනා පහළ වෙන විදිහට කෙනෙක් බණක් කියනවා. නිකන් නෙමෙයි. මේ බණ කියව පමණින්ම කාටවත් පින් සිද්ධ වෙනවා කියලා එහෙම කියන්නට බෑ. කුසාසිත පහළ වෙන විදිහට කෙරෙන්නට ඕන. එතකොට කුසාසිත පහළ වෙන විදිහට කෙරෙන්නට නම් අලෝභාදයේ සම මුල් වෙච්ච චිත්ත පරම්පරාවන් පහළ වෙන්නට ඕනේ. සිත් පේලි පහළ වෙන්නට ඕනේ. අන්න ඒක තමයි. ඉතින් ඔන්නෝම තමයි මේකේ යන ක්‍රමේ මේ විග්‍රහය යන ක්‍රමේ එකයි මේ අමතර විග්‍රහයක් විදිහට ඔබට දුන්නේ. ඔබට සමහරලාවට
කුසල් හිත් කීවට කය මුල් කරගෙන සෝමනස්සාගත කුසල් පහළ වෙන විදිය කොහොමද? වචනය මුල් කරගෙන සෝමනස්ස ආදී කුසල චේතනා පහළ වෙන්නේ කොහොමද? ළමට ඒක ගලප ගන්න බැරි වෙන්නේ. ඒකයි මේ විග්‍රහ කරලා දෙන්නේ. ඊළඟට කය මුල් කරගෙන දස කුසලයේ සම්බන්ධ වැඩ දස කුසලයේ කරන දස කුසල නෙවෙයි දස මේ 12 චේතනා 12ක් වූ අකුසල චේතනා කය මුල් කරගෙන කොහොමද වචනය මුල් කරගෙන කොහොමද ඔබට ගලප ගන්න බැරි වෙන්නේ. ඒක නිසා තමයි ඔය ටික කියලා දුන්නේ එතකොට. හොඳයි. එතකොට මේ කියන්නේ වාග්ද්වාරයේ පැවති කුසල කුසල චේතනා වචී සංකාරයි. ඒ කියන්නේ යට දැක්ුණු 20මයි කියලා කියනවා. යට දැක්ුණු 20 කියලා කියන්නේ අකුසල චේතනා 12යි කාමාවචර කුසල චේතනා 8යි. ඒ 20 කියන්නේ එතකොට හොඳේ. මනෝද්වාරයේ පැවති කුසල කුසල චේතනා මනෝ සංකාරයි. ඒ මනෝද්වාරයට යනකොට ඒකට තව එකතුවක් වෙනවා. රූපාවචර ධාන කුසල චේතනා 5 සහ අරූපාවචර ධාන කුසල චේතනා 4. ඒ නමයත් එකතු වෙනවා. එතකොට එතන තියෙනවා 29ක් තියෙනවා. අතන 12යි 20යි 12යි 8යි 20යි 20යි මෙතන රූපාවචර 5යි අරූපාවචර 4යි 29ක්. 19 චේතනා ටික. එතකොට ඒකෙත් ඔබට කල්පනා කරලා දැන් එක එමම අර කායද්වාරයේ මුල් කරගෙන වාග්ද්වාරයේ මුල් කරගෙන මේ කාමාවචර කුසල් ඊළඟට සහ අකුසල් පහළ වෙන ආකාර ගලපා ගත්තා වගේ ඔබට පුළුවන්කම ලැබෙන්නට ඕන. එතකොට මනෝද්වාරයේ මුල් කරගෙන අකුසල චේතනා 12 පහළ වෙන්නේ කොයි විදිහට කියලා හිතා ගන්නට. ඒ කියන්නේ කය වචනේ සම්බන්ධයකින් තොරව කය වචනේ සම්බන්ධ වෙනවා නම් අපි කායද්වාරයට වාග්ද්වාරයට දැම්මානේ. ඒ කය වචනේ සම්බන්ධේ නැතුව තනිකර මනසින්. අන්න ඒකයි. තනිකර මනසින් මේ දෙකේ සම්බන්ධතාවක් නැතුව. ගමන් කරන්න පුළුවන් ඒක අදාළ නැහැ. දැන් අපි කියමුකෝ කෙනෙක් යනවා කොහේ හරි. යන ගමන් එයා වෙන වැඩකට යනවා. එයා කවුරු හරි එක්ක තරහෙන් එයාට බනින්න එයාට ගහන්න යනවා. එතකොට දැන් ඒ යන ගමනේ සම්බන්ධයක් නැහැනේ අකුසල ද්වේෂ චේතනාවලට. උඩ මෙහෙම ගන්න පුළුවන්. කෙනෙක් පොල් ගහන්න යනවා. අර මනුස්සයට මෙහෙම වේවා කියලා එහෙම යනවා. යදින්න යනවා. අන්න ඒ වගේ වෙලාවක නම් අන්න කය සම්බන්ධතාවක් තියෙනවා. එහෙම නැත්නම් වෙන වැඩකට යනවා රාජකාරියට යනවා යන ගමන් අර හිත මුණ ගැහුනොත් දෙනවා දෙකක්. මුණ ගැහුනොත් දෙකක් කතා කරනවා හොඳවයි කියලා හිතාගෙන යනවා. එතකොට ඒ කායද්වාරේ සම්බන්ධයක් නැහැ. කායද්වාරේ සම්බන්ධයක් නැහැ. එතකොට ඒ අකුසල චේතනා පහළ වුණේ තනිකර මනස පමණයි සම්බන්ධ වුණේ. කායද්වාරේ නැහැ. අර වගේ යදින්න වාගේ දේවල් සාප කරන්න වාගේ දේවල් වලට යනවා නම් හෝනියම් කරන්න වාගේ යනවා නම් අන්න ඒ වාගේ දේවල් වල කයේ සම්බන්ධයක් තියෙනවා. මොකද යන්නේ ඒකටමනේ. යන්නේ ඒකටමයි. එතකොට යනකොට ඒ පහළ වෙන අකුසල චේතනා ද්වේෂ මූලිකව කයේ සම්බන්ධයක් තියෙනවා. දැන් මෙතන ගන්නේ ඒ කයේ වචනේ කියන සම්බන්ධතාව නැතුව කෙලින්ම මනෝද්වාරයේ පහළ වෙන ලෝභ චේතනා 8, ද්වේෂ චේතනා 2, ඊළඟට විචිකිච්ඡාවයි උද්ධච්චයයි. ගොඩාක් වෙලාවට විචිකිච්ඡාවයි උද්ධච්චයයි නම් ඉතින් මනෝ කර්ම තමයි වෙන්නේ. කාය වාක් දෙකේ එච්චර එකට සම්බන්ධ වෙන සම්භාවිතාව සාපේක්ෂතාව මුගක් අඩුයි. ඒක අඩුයි. ඊළඟට කුසල චේතනා ගත්තාට පස්සේ ඒක ඉතින් බොහොම සරල දෙයක්නේ. කෙනෙක් ඉඳගෙන අපි කියනකො බුදුගුණ භාවනාව කරනවා කියලා අර විදිහට නේද? එහෙම නැත්නම් සක්මන් කර හරි කමන්නේ බුදුගුණ භාවනාව කයේ සම්බන්ධයක් නැහැ. එතකොට ඒක ඇවිදින එක වෙනම කාර්යයක්. ඒ ඇවිදින එක අදාළ නැහැ බුදුගුණ වඩන එකට. ඒ මානසික කුසල චේතනා පහළ වෙන එකට. ඒකේ සම්බන්ධතාවක් නැහැනේ. ඇවිදින්නේ ඉතින් එයා අපි කියමුකෝ ටික වෙලාවක් භාවනා කරා පරයන්කෙන් ඉඳගෙන එයාට දැන් අර මේ ඒකාකාරව හිටපු නිසා වෙහෙසක් ආයත. ඒ නිසා ඇවිදිනවා. සක්මන් කරනවා. සක්මන් කිරීම එතකොට වෙහෙස නිවා ගැනීමේ අදහස. එතකොට ඒකේ සම්බන්ධයක් නැහැ. බුද්ධ අනුස්සතිය ආදී භාවනාවක් බුදු ගුණ ආදී සිහි කර ඒ මනසේ ක්‍රියාකාරීත්වයට අරකේ සම්බන්ධතාවක් ඇත්තේ නැහැ. ආන්නේ විදිහට ඒක ගන්න පුළුවන්. ඊළඟට රූපාවචර කුසල් ගන්නකොට එහෙම කොහොමත් ඉතින් ධානා කුසල් ඇවිදින ඉරියව්වෙන් බෑනේ. කාය විඤ්ඤාති වාචී විඤ්ඤාති නැහැනේ. එතෙන් දෙනකොට නේද? කාය විඤ්ඤාති වාචී විඤ්ඤාති නැහැ. එතකොට කයින් යගවීම
වචනේ යමක් කියා එංකවීම කියන ඒ තත්ත්වේ නෑ කෙලින්ම මනෝද්වාරයේ සම්බන්ධයි. ඒ කියන්නේ ධානය ලබන්න පුළුවන් එක්ක හිටගෙන ඉරියව්වෙන් එක්ක ඉඳගෙන ඉරියව්වෙන් එක්ක සතපෙන ඉරියව්වෙන්. සක්මන් ඉරියව්වෙන් ධානය පවතින්නේ නැහැ. මොකද කාය විඤ්ඤාතියත් එක්කලා පවත්වන්නට බෑ. කාය විඤ්ඤාතියත් එක්කලා පවත්වන්නට බෑ. මම හිතන්නේ ඒ ටික තේරෙන්නට ඇති. දැන් මේවා ඉතින් මූලික දැනුමත් එක්ක හොඳේ. දැන් මේ ඉස්සරව මේ අදහස සම්බන්ධ වෙච්ච කෙනෙකුට තේරෙනවා කියලා මා කියන්නේ. එයාට මේ මහග්ගත කුසල චේතනා නවය කියන්නේ මොකක්ද කියලා කිව්වට පස්සේ ඒකවත් සමහරට තේරෙන්නේ. දැන් මේ යන්නේ අපි දැන් අවුරුද්දකටත් වැඩි කාලයක් ආපු ගමනක මැදනේ මේ යන්නේ. චේතනාව කර්මයයි කියනු ලැබේ. ඒම මෙහි සංස්කාර කියලා කියනවා. ඒකත් මතක තියාගන්න. මත විපාක ලැබෙන පරිදි සංස්කරණය කියන්නේ සකස් කරනවා. කරන නිසා එම කියනවා. කම්මං කෙත්තං. ඔය කියන්නේ කර්මයේ කුඹුර කියලා කියනවා. එය සකස් වූාට පස්සේ පමණයි රෝපණය කරන ලද බීජ වලින් හොඳ ඵල හෝ නරක ඵල හෝ ලැබෙන්නේ. ඔන්න දැන් අපි කෙලිම පටිච්චසමුප්පාදයට දැන් ඔන්න ප්‍රවේශ වෙනවා. දැන් මෙතන මේ කියපු පහ ලියලා හරි තියාගන්න. ඔය කියවෙච්ච පහ ලියලා හරි තියාගන්න මේ බෝඩ් එකේ තියෙන එක වෙනම ඒක ඊට වැදගත්. මොකද දැන් ඔතන ඔය තියෙන්නේ ත්‍රිපිටක ධර්මයේ විවිධ තැන්වල සංස්කාර කියන එක යෙදිලා තියෙන ආකාර සහ ඒ විවිධත්වය මොකද්ද කියන එක තෝරලා තියෙනවනේ. සබ්බේ සංඛාරා අනිච්චා. එහෙම නැත්නම් අනිච්චවත සංඛාරා කියනකොට සියලු දේ නිවනයි ප්‍රඥප්තිය හැර ඊළඟට සංඛාරක්ඛන්தோ කියනකොට චෛතසික 50ක්. අවිජ්ජාපච්චය සංඛාරා කියන තැන දෙන්නේ කුසල කුසල චේතනා ටික ලෞකික. කාය සංඛාරාදී කියනකොට ආස්වාද ප්‍රස්වාස ආදී ඒ ටික. ඊළඟට කාය වචී මනෝ සංඛාර කියලා කියනකොට තවත් අර්ථයක් දෙනවා. අර විදිහට කය මුල් කරගෙන ඔය යම් චේතනා පහළ වෙනවා නම් කය මුල් කරගෙන අන්න ඒ විදිහටත් බෙදීමකුත් යනවා එතකොට. ඒතර කාය සංකාර කියන දැන් කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කියනකොට ඒක දෙකක් තියෙනවා. ඒ දෙකේ අර්ථ විග්‍රහ දෙකක් තියෙනවා. දැන් පළවෙනි එකේ කාය සංකාර කියනකොට ආස්වාද ප්‍රස්වාස. දෙවෙනි එකේ කාය සංකාර කියනකොට කය මුල් කරගෙන කයේ සම්බන්ධතාව අත්‍යන්ත වශයෙන් ඇතුව කයේ සම්බන්ධතාව අනිවාර්යෙන් යෙදිලා හිතේ පහළන කුසල චේතනා කාමාවචර. ඊළඟට වචී සංකාර කියනකොට මුලින් එකේදී එන්නේ විතක්ක ਵਿਚාර දෙක. හැබැයි දෙවෙනි එකේ වචී සංකාර කියනකොට එන්නේ වචනේ මුල් කරගෙන පහළ වෙන අර කාමාවචර කුසල චේතනා ටික. ඒ 20. ඊළඟට මනෝ සංකාර කියනකොට අර මුලින් එකේ එන්නේ මේ වේදනා සංඥා දෙක. හැබැයි දෙවෙනි විග්‍රහයට මනෝ සංකාර කියනකොට ඒකට එන්නේ මනස මුල් කරගෙන පහළ වෙන කාමාවචර රූපාවචර අරූපාවචර චේතනා ටික. අන්න එහෙමයි. ලෝකෝත්තරත් ගැනෙනවා. නමුත් දැන් මෙතන යන ක්‍රමයට දෙන්නේ නැහනේ. මෙතන සංකාර කියලා ගත්තට පස්සේ පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර අනඤ්ඤාභි සංකාර කියනකොට ලෝකෝත්තර ටික ඒකට ඇතුළත් වෙන්නේ නැහනේ. නැත්නම් ලෝකෝත්තර සෝවාන් ආදී මාර්ග චේතනාත් ඵල සිත්වල වැඩ කරන ඒ චේතනාත් සියල්ලම ඇතුළත් වෙන්නේ මනෝ කර්මේවා. ඒවට ඉතින් සංකාර කියන එක දාන්න පුළුවන් ගැටලුවක් නැහැ. හැබැයි මේ අවිජ්ජාපච්චය සංඛාරා කියන තැනට දාන්නට බෑ. මොකද හේතුව අවිද්‍යාවෙන් හටගන්න සංස්කාරවල තියෙනවා ප්‍රතිසන්දියක් ලබා දීමේ හැකියාව. එතකොට ලෝකෝත්තර කුසල වල ඒ ශක්තිය නැහැනේ. ඒ නිසා ඒක මෙතන අයින් කරලා ගත්තේ ඒකයි. නැත්තම් ලෝකෝත්තර කුසල සහ විපාකත් මනෝ සංකාරම තමයි. මනෝ සංකාරම තමයි. ඒ නිසා අර හතරවෙනි පදේ සහ පස්වෙනි පදයේ කාය සංකාරාදී වෙනසක් තියෙනවා කියන එක හොඳට මතක තියා ගන්න. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වන්නේය යනු දැන් දත යුතුයි කියලා කියනවා. පැවැත්මට හෝ නිපැත්මට පැවතීමට හෝ අලුතෙන් ඇතිවීමට උපකාර වෙන ධර්ම ප්‍රත්‍ය කියලා කියනවා. අර මේ ප්‍රශ්නයක් කියලා තිබුණා මේ විශ්ව ශක්තිය කියන්නේ මොකක්ද කියලා. විශ්ව ශක්තිය කියන්නේ මොකක්ද කියලා.
ඉතින් මම කියව විශ්ව ශක්තිය කියලා කියන්නේ චතුරාර්ය සත්‍යයට කියලා. ඒ බුදුදහමට යුනිවර්සල් ට්‍රුත් කියනවා වගේම යුනිවර්සල් පවර් කියන්නත් පුළුවන්, ගැටලුවක් නැහැ. යුනිවර්සල් එනර්ජි කියන්නත් පුළුවන්. ඒ නිසා මම කියවා මේ විශ්ව ශක්තිය කියලා කියන්නේ ඇයි දුක්ඛ සත්‍යයත් විශ්ව ශක්තිය කොටසක්. දුක්ඛ සත්‍ය කියන්නේ ශක්තියක්නේ. සමුදය සත්‍ය දුකට හේතු ඒකත් ශක්තියක්නේ. නිරෝධ සත්‍ය ඒකත් ශක්තියක්නේ විශ්වයේ. ඊළඟට මාර්ග සත්‍ය කියන ඒකත් ශක්තියක්. හැබැයි ඕක අහලා තිබුණේ ඔය මම දන්නවා අහන්නේ ඇයි කියලා. නමුත් මම මේ විදිහට තෝරලා දුන්නා. අන්තිමට මම කියවා ඉතින් දැන් ඉතින් ඔය විශ්ව ශක්තිය කියලා කියන්නේ ලෙඩ හොඳ කරනවා, විශ්ව ශක්තියක් තියෙනවා, හවල් හාමුදුරුවන්ට හවල් ගිහියට ආශිර්වාද කරනවා, මේවා ලැබෙනවා, සල්ලි ලැබෙනවා, එක එක දේවල් ලැබෙනවා, මෙන්න විශ්ව ශක්තිය මෙහෙම කරනවා කියලා. ඒ ඉතින් විශ්වයත් විකුණාගෙන කන මිනිස්සුනේ. විශ්ව ශක්තිය නැත්තම් කියලා කියන්නේ මේ එක එක්කෙනාට පෞද්ගලික කරගත්තු විශ්ව ශක්තියක් නෑ. විශ්ව ශක්තිය කියලා කියන්නේ මේමත් මුළු විශ්වයේම ශක්ති. ඉතින් විශ්වයේම තියෙන ශක්ති හතරකට බෙදුවේ බුදුරජාණන් වහන්සේ, සර්වඥයන් වහන්සේ. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. අහලා තිබුණේ අර විදිය. මං ඉතින් ධර්මානුකූල උත්තරයකුත් දීලා අර මේ ලාබාල විදියකටත් උත්තරයක් දුන්නා. මොකද විශ්වයත් තමාගේ කරගන්න ලෑස්ති වෙනවා. විශ්වයේ ශක්තියත් තමාගේ කරගෙන ඒකෙනුත් කීයක් හරි කොටා ගන්න ලෑස්ති වෙනවා. අර කාර්ය හමුදුර කෙනෙක් අර ඔහොම කර අර ලෙඩ හොඳ කරනවා කියලා විශ්ව ශක්තියෙන් හොද කරනවා කියලා අර ඒ කාලේ එකක් තිබුණානේ. කොළඹ පැත්තේ හමුදුර කෙනෙක් විශ්ව ශක්තියෙන් ලෙඩ හොඳ කරනවා මෙහෙම කර අර ලෙඩාගේ මූණට මෙහෙම කර අර වික්ටරත්නායක කතෝලික ආගමට ගියා වගේ යාගෙත් එහෙමනේ. විශ්ව ශක්තියෙන් කටහඬ දෙනවා කියලා. ඒක නම් දේව ශක්තියෙන් කටහඬ දෙනවා කියලා. ඒතර මේකේ මේ අපි කියාගෙන ආවේ එකයි මේ. එතකොට මේ යමක පැවැත්මට හා නිෂ්පාදනයට උපකාර වන ශක්තියට තමයි මේ කියන්නේ. එතකොට ප්‍රත්‍ය කියලා කියන්නේ ශක්තියට. එතකොට මෙහි අවිද්‍යාව සංස්කාරයන්ට උපකාර වන්නේ පැවැත්මට. අපි ඕක ඔබට කියලා දුන්නානේ. අවිද්‍යාව අර ඔක පෙළෙත්තේ මේ පෙළෙත් වෙනවනේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පාජ්ජති. දෙකම පටිච්චසමුප්පාද. ඉමස්මින් සති ඉදං උප්පාජ්ජති කියලා කියන්නේ මෙය ඇති කල්හි ඒ මොහොතේම පෙරපසු නොවි ඒ මොහොතේම මේ ඇති කල්හි මේ ඇතිවන්නේය. ඒතර අවිජ්ජා පත්‍ය සංඛාරා කියනකොට කෙලින්ම අන්න ඒ කියන එක මේ ඇති කල්හි මේ වෙයි කියන එක. ඊළඟට මේ උපදී. ඊළඟ එක ඉමස්ස උප්පාදා ඉදං උප්පාජ්ජති. මේ ඉපදීමෙන් මේ උපදින්නේය. ඒ කියන්නේ උපැත්මට උපකාර වෙනවා කියන එක. උපැත්මට උපකාර වෙනවා කියන එක. ආන්න එහෙමයි. හරි? එතකොට මේ කියන්නේ ඒකනේ මෙහි අවිද්‍යාව සංස්කාරයන්ට උපකාර වන්නේ පැවැත්මට. ඔය කියන්නේ මොකද එකටමනේ. අවිද්‍යාව සංස්කාර ඇති උත්පාදනය කරනවා කියන එක නෙමෙයි. අවිද්‍යාවත් එක්කම තමයි අකුසල චේතනා 12 පහළ වෙන්නේ. ආන්න එකයි. එතන අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍ය වෙනවා කියන එක ඉමස්මින් සති ඉදං හෝති කියන එකයි එතෙන්ද ගැලපෙන්නේ. ඉමස්මින් සති ඉදං හෝති කියන්නේ මේ ඇති කල්හි මේ වෙයි. අවිද්‍යාව නැමැති මෝහය ඇති කල්හි අකුසල චේතනාව වෙයි. ආන්න එකයි. ඉමස්මින් සති ඉදං හෝති. ඊළඟට විඥානපච්චය නාම රූපං මෙතන නෑ ඉදිරියට එනවා. එතෙන්ද සංකාරපච්චය විඥානං කියලා කියන තැන ඉමස්ස උප්පාදා ඉදං උප්පාජ්ජති. ඒ කියන්නේ නානා චිත්තක්ෂණිකයිනේ. කුසල කුසල චේතනා පහළ වුණේ වෙන අවස්ථාවක ඒකට අනුකූලව ප්‍රතිසන්දි ආදී විපාක ලැබෙන්නේ තවත් අවස්ථාවක. එතකොට ඉමස්ස උප්පාදා ඉදං උප්පාජ්ජති. මේ ඉපදීමෙන් මේ උපදින්නේය. පළවෙනි එකේදී මේ ඇති කල්හි මේ වෙයි. අන්න ඒකයි ඒකේ තියෙන. ඉමස්මින් සති ඉදං හෝති කියනකොට ඒක චිත්තක්ෂණිකයි. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති කියනකොට බහු චිත්තක්ෂණිකයි. ඒක චිත්තක්ෂණිකව නෙමෙයි. ඒක චිත්තක්ෂණිකව නෙමෙයි. ඒ නිසා අවිද්‍යාව සංස්කාර වලට හේතු වෙන්නේ නිපැත්මට නිෂ්පාදනයේට හටගැන්වීමට නෙමෙයි. අවිද්‍යාවෙන් සංස්කාර උපදින්නේයි අර්ථ ගන්න එපා කියලා කියනවා. අවිද්‍යාව ඇති කල්ලි අවිද්‍යාව හේතු කොටගෙන මේ සංස්කාර වෙනවා. ඉමස්මින් සති ඉදං හෝති. ඒ බුද්ධ වචනේම එතෙන්ද ප්‍රමාණ කොට ගන්න. බුද්ධ වචනේ මෙතන සාක්ෂි වශයෙන් ගන්න. අවිද්‍යාව ඇති බව හේතු කොටගෙන සත්වයන් විසින් කරනු ලබන
යහපත අයහපත සංස්කාර හේවත් කර්ම බවට පත් වෙනවා. කර්ම බවට පත් වෙනවා. ඒකෙත් ඉතින් විස්තරයක් තියෙනවා. අවිද්‍යාව ඇති කල්ලි ඒක චිත්තක්ෂණිකව පහළ වෙන්නේ අකුසල චේතනා ටික. අවිද්‍යාව ඇති කල්ලි සංස්කාර වේ කියන පුඤ්ඤාභි සංකාර ආනඤ්ඤාභි සංකාර උපනිශ්‍රේ වශයෙන් උපකාර වෙන. ඒ කියන්නේ අනුසේ වශයෙන් තියෙන නිසා. අනුසේ වශයෙන් තියෙනවා කියන එකෙන් අදහස් කරන්නේ සෝවාන් ආදී මාර්ගඥාන තුලින් අවිද්‍යාව ක්ෂය කරලා නැහැ කියන එකනේ. ඒ කියන්නේ හැම වෙලාවෙම නැහැ. ගිනි කන්දක් වාගේ අවස්ථාවක් ලැබිච්ච ගමන් මතුවෙනවා. දැන් ගිනි කඳු අඳුනන්න බෑනේ අද පුපුරයි හෙට පුපුරයි කියලා. එක පාරට පුපුරනවා. ඒ වගේ තමයි අවිද්‍යාව මෙතනදී අවිද්‍යාව කියන කොයි කෙලෙසෙත් ගන්නට පුළුවන්. අරමුණක් ආවට පස්සේ නැගිටලා එනවා. අරමුණක් නැති කාලේ අර ගිනි කන්ද වාගේ නිදාගෙන හොදට මනස තියෙනවා. මනස කුසලයක පවතිනවා. ඇලීමට ගැටීමකට අරමුණක් ආපු ගමන් අර කල්ැතුව අර ගිනි කන්ද වාගේ එකපාරටම රාගය ඇවිස්සලා ද්වේෂය ඇවිස්සලා මනස කිලුටු වෙනවා. අන්න ඒ ඇවිස්සෙන ස්වභාවයට තමයි. ඒ කියන්නේ සුදුසු අරමුණක් නැතිකොට මතුවෙන්නේ නැහැ. හැබැයි ෂඩීන්ද්‍රයන්ට චක්කුසෝත ගාන ජීවා කාය මන කියන මේ ඉන්ද්‍රයන්ට ඇලීමට ගැටීමට නිසි අරමුණක් ආවට පස්සේ එකපාරටම නැගී දිනවා. ඒ නැගී දින එකට කියන්නේ අනිත් වෙලාවට යටපත් වෙලා තිබිලා ඒ වෙලාවකදී නැගී දින එකට කියන්නේ අනුසේ වශයෙන් තිබිච්ච කෙලෙසයක් මත. ඒකට කියන අනුසය. අනුසේ වශයෙන් තියෙනවා කියලා කියන්නේ. අනුසය. අනුසය කියලා කියන්නේ නිදාගෙන වගේ ඉන්නවා. අරමුණකදී නැගිටිනවා වහාම. අවිද්‍යාවෙන් සංස්කාර උපදිනේ අර්ථ නොගත යුතුයි. අවිද්‍යාව ඇති බව හේතු කොටගෙන සත්වයන් විසින් කරනු ලබන යහපත හෝ අයහපත සංස්කාර හේවත් කර්ම බවට පත් වෙනවා කියලා අර්ථ ගන්නට කියලා කියනවා. වියතිරේක ක්‍රමය බලනු කියලා කියන්නේ. ඒ කියන්නේ මේ පිළිබඳව පුළුල් විග්‍රහය කරන ක්‍රමය මුලින් අපිට කියලා දුන්නේ ගොඩාක් අන්නේ ක්‍රමය දැනගන්න කියලා කියනවා. එතකොට වියතිරේක අවිද්‍යාව නැත්තම් සංස්කාරද නොවන්නේ. අවිද්‍යාව නැත්තේ කාටද? බුදු පස්සේ බුදු මහරහතුන් වහන්සේට. ඔය කියන්නේ රහතන්ට අවිද්‍යාව නැත කියලා කියන්නේ. එබැවින් රහතන් වහන්සේ විසින් කරනු ලබන යහපත වේවා අයහපත වේවා කුසල කුසල බවට පත් වෙන්නේ නැහැ. කුසල කුසල බවට පත් වෙන්නේ නැහැ. කුසල කුසල බවට පත් වෙන්නේ නැහැ. ඒ වෙනුවට වැඩ කරන විකල්ප වශයෙන් ක්‍රියා. ක්‍රියා කියන්නේ මොනවද? නේව කුසලා නා කුසලා නච කම්ම විපාක. කුසලුත් නොවු. කුසල කුසල කර්මයන්ගේ විපාකත් නොවු. කුසලුත් නොවු අකුසලුත් නොවු කුසල කුසල කර්මයන්ගේ විපාකත් නොවු සිත් කොටසක් එතකොට. බුදු පස්සේ බුදු මහරහතුන් වහන්සේ ඒ කාය වාක් මනෝ වශයෙන් කටයුතු වල නිරත වෙනකොට පහළ වෙන සිත් කොටසක් තමයි ක්‍රියා. ඒවා පිළිබඳව අපට කොතෙකුත් කතා කරලා දුන්නොත් ඉස්සරලා මතුවටත් තව තව කතා කරනවා. ඔය කියන්නේ එබැවින් ඒවට කියන්නේ ක්‍රියාසිත කියලා කියන්නේ. අර ක්‍රියා කියන එකට ඇක්ෂන් කියන අර්ථය ගන්න යන්නට එපා. එහෙම ගත්තොත් වෙනස් වෙනවනේ. අර අර්ථය ගන්න. කුසලුත් නොවු අකුසලුත් නොවු කුසල කුසල කර්මයන්ගේ විපාකත් නොවු ශක්ති විශේෂයක්. ආනෙමයි. සම්පූර්ණයෙන් කෙලෙස් දුරු කරපු බුදු පස්සේ බුදු මහරහතුන් වහන්සේට අපි කරන කටයුතු වලදී අපට පහළ වෙන කුසල කුසල චේතනා වෙනුවට උන්වහන්සේට පහළ වෙන්නේ ඔය කියන ක්‍රියා. අවිද්‍යාව ඒකාන්ත අකුසලයකි. ඔන්න එක විග්‍රහයක් කරන්නට විචාරයක් කරන්නට එන්නේ අවිද්‍යාව ඒකාන්තයෙන් අකුසලයකි. සංස්කාර කුසල වූයේද ඇත අකුසල වූයේද ඇත. අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන තෝරන්නේ. අවිද්‍යාවෙන් අපුඤ්ඤාභි සංඛාර සංඛ්‍යාත අකුසල වේවා. එතකොට කියනවා අවිද්‍යාවෙන් අපුඤ්ඤාභි සංඛාර කියන ලෝභ චේතනා, ද්වේෂ චේතනා, මෝහ චේතනා පහළ වෙනවා කියන එක නම් අපි පිළිගන්න පුළුවන්ලු. අකුසල වේවා කියන එක අදහස් කරන්නේ මොකක්ද? ඒක තමයි. ඒකෙන් අකුසල් වෙනවා කියන එක නම් අපි පිළිගම්මුකෝ කියලා කියනවා. එතකොට කියනවා
කොහොම බීජයෙන් කොහොඹයට පැලවෙනවා ඒක හරි. අවිද්‍යාවෙන් පුඤ්ඤාභි සංකාර ආනෙන්ජාභි සංකාර කොහොම හටගන්නේ කියලා කියනවා. අවිද්‍යාව මුල් කරගෙන කුසල චේතනා හටගන්නේ කොහොමද කියලා කියනවා එතකොට. කොහොම බීජයෙන් උක්හරි මීහරි හටගන්න පුළුවන්ද කියලා අහනවා. උක්හරි මුද්‍රික කියලා කියන්නේ මිදි මී නෙවෙයි මිදි හොඳේ මිදි උක්හරි මිදි හරි හටගන්න පුළුවන්ද කියලා කියනවා. ප්‍රශ්නයක් තියෙනවනේ කියලා කියනවා. ඵලය හේතුවට සමාන විය යුතුමයිම කියලා ලෝකේ නියමයක් නැහැ කියලා. අන්න ඒක හොඳ තර්කයක් ගෙනාවා. ඵලය හේතුවට සමාන විය යුතුමයි කියලා මේකක් නැහැ කියලා කියනවා. අනික තව එකක්. ඔප්පු කරන්න බැරි සත්‍යතාවන් මේ ලෝකේ පොතකුත් තියෙනවනේ. ඔප්පු කරන්නට බැරි හැම කෙනෙකුටම ඔප්පු කරන්නට බැරි සත්‍යතාවන් මේ ලෝකේ ඕන තරම් තියෙනවා. අර බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක ස්වාමීන් වහන්සේට එක මිනිහෙක් ඇවිල්ලා කියලා තියෙනනේ මම පුනර්භවය පිළිගන්නේ නැහැ මහානායක ආමුදුරනේ කියලා. ඊට පස්සේ උන්වහන්සේ කියලා තියෙනවානේ ඇයි ඒ කියලා නෑනේ කිසිම හෝඩුවාවක් කියලා කිව්වලු. එහෙම කියන්න එපා. එහෙනම් ඔප්පු කරලා පෙන්වන්න කියලා කිව්වලු. පස්සේ එනම් මහත්තයා මොකක් හරි හිතන්නකෝ කියලා කිව්වලු. ඉස්සරලාම. ඊට පස්සේ මහත්තයා හිතුවා ආමුදුරනේ කිව්වලු. මොකක් ගැනද හිතුවේ? මම මලක් ගැන හිතුවා. එහෙනම් ඔප්පු කරලා පෙන්වන්නකෝ. දැන් ඔබතුමා මලක් ගැන හිතුවා කියන එක ඔප්පු කරලා පෙන්වන්න මට කියලා කිව්වලු. අන්න ඒ වගේ. ඉතින් ඒ නිසා මේ ඔප්පු කරන්න බැරි සත්‍යතාවන් අවබෝධයෙන් දත යුතු සත්‍යතාවන් මේ විශ්වයේ අපමණයි. ඔප්පු කළ හැකි සියල්ල පමණක් සත්‍ය කියලා එහෙම නියාමයක් මේ විශ්වයේ නැහැ. ඒකයි මේ කියන්නේ ඒකේ කියනවා එකට එකක් ගෝලෝමයෙන් කුසතන නැගෙයි කියලා කියනවා. ඔකන ඉතින් බොහොම කතා කරපු මාතෘකාවක් අපි ඒ කාලේ නාවිනී අරිදම් මනුනායක ස්වාමීන් වහන්සේ කියනත් ඔක අපි ගොඩාක් කතා කරපු මාතෘකාවක් මේ ගෝලෝමයෙන් කුසතන හට ගන්නවා කියන එක. ගෝ කියන එක. ඉතින් මේක කොහෙන් ආපු කොටසක්ද කියලා දන්නේ නැහැ. ටීකාවකවත් හම්බෙලා නැහැ. පුරාණ ටීකාවවත් මේකට එහෙම උත්තරයක් නැහැ. ඒ නිසා ගෝලෝමය කියන එකකින් අදහස් කරන්නේ කුමක්ද කියන වගට. ගෝ කියන එකේ ගව කියලා ගත්තොත් ගවලොම් වලින් මේ කුසතන හට ගන්නවා කියලා එකක් නැහැ නේද එතකොට? ගවලොම් වලින් කොහමද මේ කුසතන හටගන්නේ? ඒ නිසා ඔය එතන තියෙන කතාව හරි මතභේදයට තුරුදුණු දෙයක්. ඒක ඉතින් අපට හොඳට මනසෙම තියෙනවා. මොකද ඒක ඇහැව්වට ඒක ප්‍රශ්නාර්ථයක් ඉතුරු වෙන්නේ එතෙන්ද. ගවලෝමයෙන් එක ගෝ කියන එකේ ගව කියන අර්ථය නම් මොකද? ගෝ සද්ද එහෙමනේ වර්ණයකනේ. ගෝ කියලා කියන්නේ ගවයනේ. එතකොට ඒ නිසා ඒක එහෙමයි. කොසම බීජයෙන් කොසම පැල හටගනි. එමෙන්ම අවිද්‍යා ප්‍රත්‍යයෙන් කුසල චේතනා හට ගන්නවා කියලා කියනවා එතකොට. ඒක එහෙමයි එතෙන්ට උත්තරේ දෙන්නේ. එතකොට හේතුවට අසමාන ඵලත් ඕනතරම් හට ගන්නව නේද? හේතුවට අසමාන ඵලත් ඕනතරම් හට ගන්නවා. හේතුවට අසමාන ඵල ගත්තොත් එහෙම දැන් කිසිම වසක් විසක් කන්නේ නැතුව කෙනෙක් හිටියොත් එයාට පිළිකාවක් හට ගන්න නැති වෙයි. දැන් ඉතින් පිළිකා ගැන කතා කරනකොට කියන්නේ ඉතින් මේ බීම වර්ග බොනවා, ඔය සීත කරපු ආහාර වර්ග කනවා, ඊළඟට ඔය එකේ කතාන්දර කියනවනේ. සීත කරපු කැවිලි පෙවිලි කනවා, ආහාර ද්‍රව්‍ය කනවා, ඒකේ හේතු වෙනවා කියලා කියනවනේ පිළිකා හට ගන්න. හැබැයි ඉතින් ඔය ඔක්කොම කන මිනිස්සුන්ට හැදෙනවා කියලා එකකුත් නැහැනේ. ඒවා කිසිම දෙයක් නොකන කෙනෙකුටත් හැදෙන අවස්ථා තියෙනවනේ. අන්න ඔය තියෙන්නේ හේතුවට සමානව ඵල එනවා කියලා එකක් ඇත්තේ නැහැ. හේතුවට අසමාන ඵලත් ලැබෙන්නට පුළුවන්. ආන්න එකයි විශ්වයේ යථාර්ථය. විශ්වයේ යථාර්ථය. අකුසල කර්ම කුසල කර්ම වල සම්බන්ධෙත් එතෙන්ද තියෙනවා.
ඒ තියෙන අතරතුරේ අර වගේ කාරණා තුලින් මේ වගේ දේ වෙනවා කියලා සමහරු කියනවනේ. අවිද්‍යාව ප්‍රහීන නොවීම හේතු කොටගෙන ජාති ජරා මරණ ආදී නොයෙක් ආකාරයේ ආදීනවෙන් යුක්ත පුණ්‍ය ඵලයයි කියන දෙව් මිනිස් ආදී සැප සම්මත. හැබැයි විපරිණාම දුක්ඛ කියන ඒවා ලැබෙනවා. අවිද්‍යාව මුල් කරගෙන. මොකද අවිද්‍යාව මුල් කරගෙන කුසල කුසල චේතනා රැස් කරනවා. ඒ චේතනා මුල් කරගෙන සුගති දුගති වල ප්‍රතිසන්දිය සහ දුක් සහ අනිත්‍ය සැප ලැබෙනවා. අනිත්‍ය සැප ලැබෙනවා. එතකොට ඒකට හේතුුනේ අවිද්‍යාව මුල ඉඳලා හේතු වුණා. අවිද්‍යාව මුල් කරගෙන චේතනා ආසන්න කාරණේ විදියට හේතු වුණා. මූල කාරණය අවිද්‍යාව, චේතනාව දෙවැනි කාරණය ඒ සසර ඒ විදියට සකස් වීමට. ඔන්න ඒකට උපමා ටිකක් කියනවා. දුක දුක වශයෙන් නොදැන එය ලබා ගැනීම සඳහා, ඒ කියන්නේ ලෞකික සැප ගැනත් එක්කම ඔය කියන්නේ හොඳේ. දුක දුක වශයෙන් නොදැන එය ලබා ගැනීම සඳහා දෙවියන් දැක, දෙවඟනක් දැක ඇය ලබා ගැනීමට මරු ප්‍රපාතයකට, ඒ කියන්නේ ලෝකාන්තයට කියලා හිතා ගන්නකො. ඒකේ නගිනවා. ඒ නගින කාමක පුරුෂයෙක් වගේ සත්වයා පුඤ්ඤාභි සංකාර රැස් කරනවා කියලා කියනකොට. ඔන්න කුසල කර්ම. එතකොට නිවන් එහෙම කියලා මෙහෙමයි. කුසල කර්ම රැස් නොකර බෑ නිවන් එල්ල කරන්න. නිවන් ටාගට්ස් කරලා යන්න. එතකොට හරි. දැන් මෙතන කියන්නේ එහෙම නෙමෙයි. එතකොට ලෞකික සැප එල්ල කරලා කරන. එතකොට ඒක කියනවා මරු ප්‍රපාතයකට නගින උඩ කාමයන් ගොඩක් තියෙනවා කියලා. ඒ කාමයන් එල්ල කරලා ඒ කියන මහා දැවැන්ත භයානක බිහිසුණු කන්දකට නගිනවා වාගේ කියලා කියනවා. මරු ප්‍රපාතයකට නගින කියලා කියන්නේ ඇදගෙන වැටුණොත් ඉවරයි. ආන් ඒ වගේ කියලා ඒ වගේ ඒකකට නගිනවා අර පෙරේතකම නිසා. ඒ වගේ කියන පුඤ්ඤාභි සංකාර සත්වය රැස් කරනවා සසර සැප බලාපොරොත්තුෙන්. හරි? එසේම සුඛ සම්මත වූ ඒ පුණ්‍යඵල අවසානයේ විපරිණාම දුක් සහිත බව හෝ කෙටි කලකට ආස්වාදයේ දෙන බව හෝ නොදැන දිලිසෙන පහන් දැල්ලට පණින පළගැටියාසේ මීපැණි ගෑවෙච්ච, මෙතන තියෙන වෙන වචන මම ඔය සරල වචන දාලා ගන්නෙ, මී වැකුණු කඩු මුණත කියලානේ, මූණත කියලානේ කියන්නේ. අපි ගන්නවා මීපැණි ගෑවිච්ච කඩුවේ මුවහත ලෝනා ලෙවකන පුරුෂයේ කුසේ පුඤ්ඤාභි සංකාර රැස් කරනවා. එතකොට මෙතන අපට කීයක් කියවද? උපමා කීපයක් කියවනේ. එකක් දෙවගණන් ගැනීමට කඳු මුදුනක් උඩ ඉන්න කෙනෙක් ඒ ප්‍රපාතයට නැගගෙන යනවා. කොයි වෙලාවේ පය ලිස්සලා අත ලිස්සලා ඇදගෙන වැටලා කෑලි කෑලි වලට කැඩේද කියන එක ගැන නොවිද පෙරේතකම නිසා එහෙම කරනවා. හරි? කාමයන්ට. දෙවෙනි එක පළගැටියා පිච්චෙනවානේ පහනට හරි ලාම්පුවට හරි වැදිලා. හැබැයි පිච්චුනාට පස්සේ තට්ටක් පිච්චුනාට පස්සේ අයින් වෙලා ඉන්නවද? ආයෙත් පනිනවා. ඒ තට්ටෙත් භාගයක් පිච්චුනොත් නතරලා ඉන්නවද? පනින්න පුළුවන් වෙන කල්ම පනිනවා. අන්න ඒ වගේ කියලා කියනවා. පහනට තියෙන පෙරේතකම ආසාව නිසා. ඊළඟට කඩුවක ගෑවිලා තියෙනවා මීපැණි රස නිසා ඒක ලෙව කනවා. අර සුනිල් එදිරිසිංහයන්ගේ සින්දුවකොත් තියෙන සුරා සොඬෙක් ගිරි කුලකින් විසිරි මහ පොළොවට පාවී එද්දී ගත දැවටෙන මේ සීත සුළං රැලි අහෝ සැපයි කීවාලු කියලා. අන්න ඒ වගේ. ඒත් සැපයක් තියෙනවානේ ගිරි කුලකින් විශ්වෙලා එනකොට මේක බීලා සිහියෙන් නෙවෙයි ඉන්නේ. උට අර ඇඟට වැදින හුලම් පොදටත් පෙරේතකම ඉන්නවලු. ආන්න ඒ වගේ තමයි මේ උපමා කියන්නේ. ඔය සාහිත්‍ය කෘති සකස් වෙලා තියෙන්නේ ඔය අර පෙදෙන් බුදු සිරිත බසින්වත් සිරිත්තෑ කියලා තියෙනවනේ. ඈත අතීතේ එහෙමනේ තිබුණේ. පද්‍ය සකස් කරනවා නම් බුදු සිරිතෙන් ගන්න. අන්න එහෙමනේ. ඒ ක්‍රමයටනේ ඔය සකස් වෙලා තියෙන්නේ. දැන් වාගේ විලාප ගීත නෙවෙයි ඒ කාලේ ඒකක සකස් වුණත් ඒකේ තියෙනවා ලොකු අර්ථයක් තියෙනවා. ජීවිතේ දකින්නට.
ආස්වාදයකුත් දෙනවා වගේ ජීවිතය දකින්නට තව මඟ පෙන්වීමකුත් ඒ වගේ තියෙනවා. ආන්නෙමයි. නැත්නම් කොත්තුත් ඕනේ, ලයිමුත් ඕනේ, චීස් ටිකක් වැඩි දාලා කටස් ගාලා ඕන් අද තියෙන සින්දු. ඔන්න අද තියෙන සින්දු මොකක්ද දන්නේ ඒකේ විඳින්න තියෙන්නේ. ඉතින් ඒ නිසා දැන් ඔන්න ඔය දැන් මේ බලන්න එතකොට මේ ධර්මයේ සඳහන් වෙන කොටස් තමයි අර සාහිත්‍ය තුලත් තියෙන්නේ. අද ඉතින් ඔක්කොම මතු පිට අල්ලගෙන යන ගතියක්නේ අපට පේන්නේ හැමතැනම. ඇතුළාන්තයට එබිල බැලීමක් ප්‍රවේශ වීමක් ඇත්තේ නැහැ. ඉතින් බලන්න මෙතනදී ඒ විදිහට උපමා තුනක් දුන්න පුඤ්ඤාභි සංකාර රැස් කිරීම සම්බන්ධ කරලා. ඒ කියන්නේ පුඤ්ඤාභි සංකාරවලත් කාමාවචර කුසල චේතනා අට සම්බන්ධ කරලා නේද මෙතන ගත්තේ. ඒ ටික තමයි ගත්තේ. ඊළඟට බලන්න එතන පුඤ්ඤාභි සංකාර 13ම ගන්නවා නේද? කාමාවචර රූපාවචර ඒ ටික 13ම ගන්නවා එතකොට. දෙවෙනි එකේ බලන්න මතු විපාක දෙන කාමසේවනාදීහි ආදීනව නොදැන සැපයක් කියලා හිතාගෙන ක්ලේශයන්ගෙන් මැඩුණු අභිභූත කියන්නේ මැඩුණු බැවින් හොඳේ ක්ලේශයන්ගෙන් මැඩුණු බැවින් යට වූ බැවින් අසුචිගෙන කෙලනා ක්‍රීඩා කරන්නා වූ කොළුවේ කුසේ ඔන්න එක උපමාවක්. අනික විසකා මැරෙනු කැමැති පුරුෂය කුසේ අපුඤ්ඤාභි සංකාර රැස් කරනවලු. ඒ කියන්නේ ඉතින් මේ අසුචි අරගෙන ගහ ගන්නවා කියලා කියන්නේ ඒකොල්ලම ගොන්කොල්ලෙක්නේ මෝඩෙක්නේ. ඒතර ඒ තරමට දැන් අකුසල කරනවා. දැන් කුසල් නම් කරනකොට ඉතින් ඒක යම් ආකාරයක මානසික අවදිවීමක් තියෙනවනේ පුඤ්ඤාභි සංකාර රැස් කරනකොට. ඊළඟට මේ විසකා මැරෙනු කැමැති පුරුෂය කුසේ ඒත් එහෙමනේ. ඒත් පල් මෝඩෙක්නේ. අන්න එක එතනදී ගත්තේ දෙක ගත්තේ අකුසල රැස් කරනවා කියන එකට. අකුසල රැස් කරනවා කියන එකට තමයි ඒ උපමා දෙක ගත්තේ. ඊළඟට කියනවා අරූප ලෝකයෙහි අරූප විපාකයෙහි සංස්කාර. ඒ කියන්නේ ඒ සංස්කාර වලින් අරූප ලෝකේ කල්ප 20000 ගානේ ආයුෂය විඳිනවා. 20000යි 40000යි 60000යි 84000යි විදිහට නෙන්නේ ආකාසානංචායතන ආදී බ්‍රහ්ම ලෝක වලට මහා කල්ප වලින් ආයුෂය අන්නේ විදිහට. එතකොට ඒකෙදි කියනවා අන්න ඒවරස් කරනවා කියනවා. ඒකට උපමාවක් දෙනවා ප්‍රේතපුර මාර්ගයට බැසගත් මංමුලා වූ කුසේ ආනෙන්ජාභි සංකාර රැස් කරනවා කියලා. ඒක නම් කොච්චර දුරට හොඳද කියලා කියන්නට බෑ. දැන් අතන මොකක් හරි සැපයක් ගැන කියවන නේද? කඩුමුවත ලෝනාවෝතද? දැන් මෙතන ප්‍රේතපුරයට බැසගත්තා වූ කියලා කියවට පස්සේ ඒක ඉතින් එතකොට මේ යනකොටම අප්‍රසන්න තැනක්නේ. ඉතින් අරූප ලෝකේ කියවට පස්සේ අරූප ලෝකේ සැප ඉතින් හොඳයිනේ. නිවන් සැපට සාපේක්ෂව පල්ලෙහා වුණාට විපරිණාම දුක්ඛේ තිබුණාට අරූප ලෝකේ සැප කාම ලෝකේ සැප වලට වඩා රූපාවචර බ්‍රහ්ම ලෝකේ සැප වලට වඩා උසස් නේ. එතකොට දැන් අර මේ මීපැණි ගෑවෙච්ච කඩුව ලේව කන මිනිහට එතනින් ආස්වාදයක් තියෙනවනේ. දැන් එතකොට ප්‍රේතපුරයට යනවා කියවට පස්සේ එතකොට මොකක්වත් ආස්වාදයක් නැහැ නේ. එතකොට ඒ නිසා ඒක ඔබත් හිතලා බලන්න මේ උපමාව කොච්චර දුරට අරූප කුසලය අරූප ලෝකේ ඉපදිලා සැපයට හේතු වෙනවා. ඒකට ඔය උපමාව කොච්චර දුරට ගැලපෙනවද කියලා හිතලා බලන්න. ආනෙන්ජාභි සංකාරනේ. මෙසේ අවිද්‍යාව ඇති බව හේතු කොටගෙන කුසල්ද අකුසල්ද රැස් වෙන වග දැනගන්න. අවිද්‍යාව සංස්කාරයන්ට ප ဋ ාණ ප්‍රත්‍ය ණයෙන් ගත්තට පස්සේ කෙසේ ප්‍රත්‍ය වේද කියලා ඉදිරියට කියලා දෙන්නම් කියලා කියනවා. එතකොට අවිද්‍යාව අපුඤ්ඤාභි සංස්කාර වලට හේතු වෙන කෙලින්ම එකටම යෙදිලා නේද? අවිද්‍යාව පුඤ්ඤාභි සංකාර කියන කාමාවචර රූපාවචර කුසල චේතනා වලට උපකාර වෙන උපනිශ්‍රේ වශයෙන්. ඒ කියන්නේ අනුශය ප්‍රහාණය තවම කරලා නැති නිසා. ඒකයි. ඊළඟට අවිද්‍යාව ආනෙන්ජාභි සංකාර අරූපාවචර කුසල් වැඩිවීමටත් හේතු වෙන්නේ අනුශය ප්‍රහාණය කරලා නැති නිසා. ඒ කියන්නේ උපනිශ්‍රේ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වීමෙන්. ඒකත් මතක තියාගන්න. ඉතින් මම හිතනවා අද පාඩමේ හුඟක් දේවල් ඔබට කිව්වා. ඔබට හුඟක් හිතන්නට දේවල් ඔතන මම ඉතුරු කරා කියලා මම හිතනවා. ඒ නිසා ඊළඟ දවසෙත් හොඳට සූදානම් වෙලා එන්න. මොකද දැන් මේ පාදයේ පොඩ්ඩක් එහාට යන්න සංකීර්ණකම වැඩි වෙනවා. ඒක ඉතින් මේ නෑ ලේසි කියලා බොරුවට මේ ව්‍යාජයෙන් සනසන්නට ඕනේ නෑනේ. ඉදිරියට යනකොට ඊළඟට මෙන්න මේ ප්‍රශ්න ටික තියෙනවානේ.
චන්ද්‍රිකාවේ මුල් පාඩම් වලට මේ මුල් පාඩම් වල ප්‍රශ්න වලට උත්තර නොලීවත් මෙන්න මේ ටික නම් උත්තර අනිවාර්යයෙන් ලියන්න. ප්‍රශ්න තියෙනවානේ 5ක්. ඔය ප්‍රශ්න 5 කොටස් අනු කොටස් වශයෙන් තවත් වැඩි. ඔය ටිකට ලියන්න උත්තර. මොකද හේතුව ඔය ටිකට උත්තර ඔබ හදා ගන්නවා කියලා කියන්නේ අර පාඩම නැවත කියවනවා. පිටපත් කරන්න එහෙම එපා. පිටපත් කරලා වැඩක් නැහැ. එහා පැත්තේ තිබිච්ච එක මේ පැත්තට. එතකොට ඒක තේරුම් අරගෙන ලියන්න තේරෙන කල්ම එක වතාවකින් තේරෙනවා නම් ලියන්න. තේරෙන්නේ නැත්නම් දෙවතාවක් කියවන්න, තුන් වතාවක් කියවන්න, හතර වතාවක් කියවන්න. ඒතර කී වතාවකද නතර කරන්නේ? තේරුණාට පස්සේ. ඇතැම් කෙනෙකුට එක වතාවෙන් තේරෙන්න පුළුවන්. ඇතැම් කෙනෙකුට දෙතුන් වතාවක් කියනකොට තේරුම් යන්න පුළුවන්. තව කෙනෙකුට 10 වතාවක් කියනකොට වැටහෙන්නට පුළුවන්. එහෙම ඉතින් එක එක්කෙනාගේ අවබෝධඥානයේ විවිධයිනේ. අවබෝධඥානයේ විවිධයිනේ. ඒ විදිහට සකතදී. අපි නම් ඉතින් මේවා එකක් කියවනකොට මට මතක විදිහට ඔය මුල්ම කාලේදී මේවා බලනකොට මට කියවපු වාර කියන්නට බෑ. ඒ කියන්නේ මේ එක ඡේදයක් ගත්තට පස්සේ දැන් තේරෙන්නේ නැති කොටස් තියෙනවනේ. දැන් මේ අපි මේ දැන් කියාගෙන ගියාට මේ ඉතින් දැන් ඉතින් 100ක් වතාවක් මේක කියවලා සහ උගන්වලා හිතලා මම හිතනවා 100ක් වතාවකට වඩා කෙරිලා ඇති. බණ කියන්න යනකොට බලලා තියෙනවා. ඉතින් ඒ නිසා ඉතින් එහෙම මේ දැන් එක සම්පූර්ණයෙන් පාඩම ගන්න පාඩම අරගෙන කියවගෙන යන්න අවසන් වෙනකල්. එතකොට යම් තැනකදී ගැඹුරක් වාගේ තියෙනවා නම් පොඩ්ඩක් උත්සාහ කරන්න 3-4 වතාවක් ඒකත් ගලවගෙනම යන්න පුළුවන්ද කියලා. තේරුම් අරගෙන ඉස්සරහට යන්න පුළුවන්ද කියලා. බැරිම තත්වයක් වාගේ පේනවා නම් ඒක හයිලයිට් කරලා පාඩමට බාධාවක් නොකරගෙන කියවගෙන යන්න. හරි? එතකොට එහෙම කීප වතාවක් කියවගෙන යනකොට අර සරල හරිය තේරිච්ච හරිය හිතට ප්‍රගුණ වෙනවා. ඒ ප්‍රගුණ වෙනකොට අපිට දැන් අපි කියමුකෝ පොඩ්ඩක් ප්‍රශ්නකාරී තත්වයන් අපි හයිලයිට් කරගත්තා කියන්නකෝ වාක්‍ය තැන් වලින් 5ක් අරක 3-4 වතාවක් දැන් අර තේරිච්ච ඉස්සලා තමන්ට වැටහිච්ච තේරුම් ගිය හරිය 3-4 වතාවක් දැන් එකත් එක කියවගෙන එනකොට අර 5-6 තැනක අපට පොඩ්ඩක් අපි නතර වෙලා තිබුණා නම් ගැඹුරුයි කියලා ඒ 5-6 තැනින් එක වතාවක් විතර එක තැනක් විතර ඔන්න තේරෙනවා දැන්. තවත් කීප වතාවක් කියාගෙන යනකොට තවත් අර ගැඹුරු තැනක් තවත් එක තැනක් තේරෙනවා. ඔහොමම ගන්නකොට ඕක තමයි ක්‍රමය. මට උපදෙස් දෙන්න පුළුවන් ඔබට කියවන්න බෑනේ. මට තේරුම් කරන්න පුළුවන් ඔබට තේරුම් කරවන්නට බෑනේ. ඒක ඔබ කළ යුත්තක්. ඉතින් මම එදත් කිව්වා මේ අභිධර්ම යනකොට මූලික පදනම අල්ලලා දුන්නාට පස්සේ ගුරුවරයාට තියෙන්නේ 10% වාගේ වැඩ කොටසක් ශිෂ්‍යයාට ඒක අවබෝධ කරවන්නට. ඊට පස්සේ ස්වයං අධ්‍යයනය තමයි අභිධර්මයේ තියෙන ස්වභාවය. විනයට ගියාට පස්සේ එච්චර අඩුයි. සූත්‍ර පිටකයට ගියාට පස්සේ එච්චර අඩුයි. නමුත් අර භාෂාවක් ඉගෙන ගන්නවා වගේ. භාෂාවක් ඉගෙන ගන්නකොටනත් මේ ගුරුවරයාට කරන්න තියෙන 10% වාගේ කොටසක්නේ. ඒක ප්‍රගුණ කරගන්න, භාෂා පරිශීලනය කරගන්න, පොතපත පරිශීලනය කරගන්න ශිෂ්‍යයා කළ යුතුයිනේ. ඉතින් ඔය ආකෘතිය අභිධර්මයේ තුල තියෙනවා. අභිධර්මයේ තුල තියෙනවා. භාෂාවක් ඉගෙන ගන්නකොට මේක අමාරුයි, සංකීර්ණයි. නමුත් ඒ ස්වභාවය පවතිනවා. ඒ ආකෘතියක් අභිධර්මයේත් පවතිනවා. ඉතින් ඒ නිසා ඒ ප්‍රවීණත්වයේ එන කල්ම, ඒ ප්‍රගුණ බව එන කල්ම, ඒ පුරුදුතාවය එන කල්ම තමාට සෑහීමක් ලැබෙන කල්ම දැන් තේරුණා කියලා නිකන් බොරුවට මේ ව්‍යාජ සෑහීමක් මම මෙච්චර කරා කියලා ඕක නෙවෙයි. ඒ තේරුණා කියලා තමාට තමා පිළිබඳව සෑහීමක් එන කල්ම ප්‍රගුණ කරන්න. පුළුවන් නම් කෙටි සටහන් ගහ ගන්න. දැන් මෙතන අපට මේ කෙටි සටහනක් උද්දෙන්නත් එක්කලා එහෙම කාලය ගත්තොත් අපිට කරගන්න බැරුව යනවනේ. තාම අපට ගොඩක් තියෙනවනේ ඉස්සරහට. තමා කෙටි සටහනක් ගහ ගන්න. දැන් අමාරු තැනක් තිබුණා නම් ඒ අමාරු තැන පුළුවන් නම් පොතක ලියා ගන්න රතු පෑනේ. පොතක ලියා ගන්න. එතකොට මනසේකේ සටහන් වෙනවා. අපි ඉස්කෝලේ යන කාලෙත් ඕක කරපු දෙයක්. යම් තැනකදී තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් මායකාරය කරපු දෙයක් තමයි ඒක කියවන වාර ගන්න වැඩි කරනවා සහ ඒක වෙනම පොතක් කරන් ලියනවා. ඒ යම් ඡේදයක් තේරෙන්නේ නැත්නම් ඒකමම පොතක ලියනවා. එතකොට 3-4 වතාවක්. ඒ 3-4 වතාවක් නැවත ලියනකොට මේ දබරගිල්ලේ අග හොඳට ස්නායු වැඩ කරනවානේ. ඕක ප්‍රතික්‍රියා කරනවා මොළයට. ඒ ප්‍රතික්‍රියාව දෙනවා මොළයට ප්‍රතිචාර දක්වනවා එතකොට. ඒ නිසා එහෙම කැපවීමක් අවශ්‍යයි. එහෙම නැතුව කරන්නට බෑ. බණක් කාලා සාදු කියලා
බණකට ආරාධනා කරාට පස්සේ මෙච්චර කල්ප ගානක් ආනිසංස ලැබෙනවා. බණක් කියුවට පස්සේ මෙච්චර ආනිසංස ප්‍රමාණයක් ඕක අහගෙන යන එක වාගේ ලේසි නැහැ. මෙන්න මේ පින්කම කරා ඊට පස්සේ ඔන්න මණ්ඩුක මැඩියා බණහා හිටියා. ඒක බණහලා ඉවරලා හිටන් එයා ගිහලා දිව්‍ය ලෝකේ උපන්න මණ්ඩුක දිව්‍ය පුත්‍රයා වෙලා මේ තරම් ආශ්චර්යයක් එයාට තිබුණා. මට්ට කුණ්ඩලී බුදුරජාන් වහන්සේ වඩිනකොට ඒ රූපකාය සම්පත්තියට පැහැදුනා. බුදුරස් මාලාව දෙස පැහැදුනා. සාදු කියලා දොහොත් මුදුනේ තියලා වන්දනා කරා. ඒත් එකම කලුරිය කරා. දිව්‍ය ලෝකේ මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා බවට පත් වුණා. මෙච්චර ඕක අහලා සාදු කියනවා වගේ ලේසි නෑ. හොඳේ. ඒ වගේ සාදු කියලා මම විශ්වාස කරනවා කියලා හිතේ කුණු ටික ඔක්කොම තියාගෙන ඉන්නවා වගේ ලේසි නෑ. මේක තමයි නියම කුණු පිළිසකර කරන ක්‍රමවේදය. ඒ නිසා මේක තුලින් ඒ විදිහට උත්සාහවත් වෙලා නැගිටින්න වෙර වීරිය දරන්න. වෙර වීරිය දරන්න. එබනම් අදට වැඩසටහන සමාප්ත කරන්න හැම දිනාටම මේ ධර්ම වේ පරිශ්‍රමය පාරමිතා බවට පත් වෙලා ධර්ම අවබෝධයට උපකාර වේවා. තෙරුවන් සරණයි.